සම්මා සම්බුදු සරණෙන් ඔබ සියලුම දෙනාට යහපතක් සැලසේවා. පින්නතුනේ ජීවිතයේ යථාර්ථය දකිමින් සබුද්ධිකව මේ ජීවිතය ගත කරන්නට අවශ්‍ය කරන ධර්මානුකූල මාර්ගය ඔබට පෙන්වා දෙන සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහනයි අද දවසේදීත් මේ ආකාරයෙන් ආරම්භ වන්නේ. පින්නතුනේ ලෙස වැඩසටහන ආරම්භ කරමින් අද දවසේදී අපි අවබෝධ කරගන්නට, පැහැදිලි කරගන්නට, පන්නරයක් ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා. අපි පසුගිය සතියේදීත් ලැබී තිබුණු කාල වේලාව කළමනාකරණය කරගනිමින් යම් තාක් දුරකට අවබෝධ කරගත්ත සූත්‍ර දේශනාවක් වන සංයුත්ත නිකායට අයත් ප්‍රේමදූත සූත්‍ර දේශනාව මාතෘකා බවට පත් කරගනිමින් අද දවසේදී අපි සූදානම් වෙනවා සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන තුළින් ඔබට ජීවිතය පිළිබඳ අලුත් යමක් කියා දෙන්නට. ඉතින් ඒ වෙනුවෙන් අද දවසේදීත් සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන මෙහෙයවීම සඳහා ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ ආරූප වාහිනියේ මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණු බතරමුල්ල පන්නිපිටිය පාරේ ශ්‍රී සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ධූරීන ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපි සියල්ලන්ට ප්‍රථමව සාදුනාද පවත්වමින් අද දවසේදී දේශනා වෙනුවෙන් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. පින්නතුනේ අදත් සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන ආරම්භ කරන්නට පෙර ආතුව සාම්ප්‍රදායානුකූලව අපි සිදු කරනු ලබන දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් තිලවට තිලක වූ ශාන්තිනායක අමාමෑණී ලෝතුරා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මල්වට්ටිය පූජා කරන්නට අනතුරුව දැහැත් වට්ටිය පූජා කරමින් දේශකයන්න් වහන්සේට දේශනාව සඳහා ගෞරවයෙන් ආරාධනා කරන්නට අද දවසේදී දායකත්වයේ ගනිමින් කටයුතු කරන මේ පින්වත් පිරිසට දැන් අවස්ථාව ලබා දෙනවා. පින්නතුනේ අද සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන වෙනුවෙන් සදැහැති පුණ්‍යකාමී බැතිවර දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ මාලිද කපුගොඩ ප්‍රදේශයේ පදිංචි පී.ඩී. කාන්ති ප්‍රේමලතා මහත්මිය, ඒ වගේම පී.ඩී.පී. වාසනා දිල්රුක්ෂි මහත්මියත්, ඒ වගේම පී.ඩී.පී. වත්සලා දිල්රුක්ෂි මහත්මිය වගේම ආර්.පී. රොෂාන් අසංග මහත්මයා සහ සමීර මනෝජ් කියන මහත්මාණන් ඇතුළු පැමිණ සිටින ඒ සුපින්වතුන් පිරිස විසින්. එහෙමනම් අපි හැම දිනාටමත් මේ මොහොතේදී පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමින් අද දවසේ සුපසන් ජීවිතයේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වෙන අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනා කරනවා. ප්‍රේමදූත සූත්‍ර දේශනාව ඇසුරු කරගනිමින් අපි මේ එදිනදා ලෞකික ජීවිතයේදී අපි ප්‍රේමය කියන කාරණාව සමග ගනුදෙනු කරන්නේ කොහොමද? මේ කාරණාවන් ආදී කරුණු කාරණා රාශියක් අද දවසේ ප්‍රේමදූත සූත්‍ර දේශනාව ඇසුරු කරගනිමින් අපට පැහැදිලි කර දෙන හැටියට. ඒ වගේම ඊටමත් තෙරුන් වහන්සේට ආරාධනා කරනවා අපි හැම දිනවම උතුම් වූ තිසරණ සහිත පංචශීලයේහි ප්‍රථමයෙන් පිහිටවන හැටියට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් දායකත්වයේ උසුලන පිනතු ඔබ සියලු දෙනාමත් ඔබ පවුල්වල සියලු දෙනාමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති පින්වත් බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරුවනත් ඒ වගේම මේ රටේ හෝ ලෝක කොතනක හෝ වෙසෙමින් සුපසන් ජීවිතයේ සදහම් දෙසුම සාකච්ඡාව ශ්‍රවණය කරන නරඹන ඔබ සියලු දෙනාමත් ජීවන්ත සඳුන් ජීවන්ත පුතුණුවන් සහ කාර්ය මණ්ඩලයේ ඔබ සියලු දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු. සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ හැම සැනසෙල්ලක්ම වේවායි පළමු කොට ඊටමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේතේ ආමබන්තේ සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යස්මින් භික්ඛවේ සමයේ භික්ඛු ආසවානං khaya අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහෙරති යම්පිස්ස පේමා පේමං ජායති තම්පිස්ස පහීනං හෝති උච්චින්න මූලං තාලවත්තු කතං අනභාව කතං ආයතින් අනුපාද ධම්මං තී සාදු 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 උතුම් තුනුරුවන් සරණයි සදහවත් පින්වත්නි මෙතෙන් පටන් ඉදිරි කාලය හෝරාවකට ආසන්න කාලයක් දැන්ටත් කාලය තරමක් ගත වීගෙන තිබෙන්නේ අප හා සමගින් ඔබට සිතින් රැඳී සිටින්න සියලු දෙනාටම කරුණාවෙන් ආරාධනා කරනවා දායකත්වයේ දරණ පින්නතුන්ලාත් මියගිය ඥාතීන් නමින් පුණ්‍යානුමෝදනා කරන්නත් ජීවත් සිටින සියලු දෙනා වෙනුවෙන් සිත ප්‍රාර්ථනා කරන්නත් බලාපොරොත්තු වෙනවා මේ දෙසුම ශ්‍රවණය කරන නරඹන ඔබ සියලු දෙනාමත් යම් වූද ප්‍රාර්ථනා අදිෂ්ඨාන සිතේ පවතින්න පුළුවන්. එහෙත් මේ සියල්ලටම පළමුවෙන් ධර්මාවබෝධයක් අප විසින් ඇති කරගත යුතු වෙනවා. දැන් මෙහිදී පින්වත්නි ධර්මයේ හැටියට දක්වන්නේ පැහැදිලිවම ලෝභ දෝෂ මෝහ ආදී කෙලෙසුන්හි සංසිඳීම. මෙතන සංසිඳනවා කියලා කියන්නේ මුළුමනින්ම බැහැර කිරීම. තණ්හානුස්සයේ අනුහතේ. අනුසය වශයෙන් බලවත් ලෙස යටපත් වෙලා පවතින ඒ තෘෂ්ණාවේ පටන්ම සියල්ලම මුළුමනින්ම බැහැර කර ගැනීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි ධර්මාබෝධයේ හැටියට
පෙන්눔 කරන්නේ. පැහැදිලිනේ. ඒ අරමුණෙහි ලෝභ දෝෂ මෝහ ආදී කෙලෙසුන් සංසිඳිලා ඉන් අනතුරුව බලවත් ලෙස යටපත්ව තිබෙන කෙලෙස් වල පටන් ඒ තෘෂ්ණාව මුළුමනින් බැහැර වෙන්න ඕන. එතකොට දැන් සමුච්ඡේද වශයෙන් මුළුමනින්ම කෙලෙස් වලින් බැහැර වීම තමයි අරහත්ත්වයේ හැටියට පෙන්눔 කරන්නේ. දැන් අපට පුළුවනි ඒ අරමුණෙහි කෙලෙසුන් සංසිඳන ආකාරයෙන් සිත පාත්තන්න. දැන් මේ වෙලාවේ ඔබට සිතේ ඒ අරමුණේ කෙලෙස් සකස් වෙන්නේ නැහෙනි මම එහෙම හිතනවා. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ආර්ය සංඝ රත්නයේ තෙරුවන් ගුණ මෙනෙහි කරගෙන මල් පූජා කරමින් මේ පරිසරය තුල ඔබ දකින ඇහෙන දැනෙන මේ ditta sutta muta ආදී වශයෙන් මේ හැම අවස්ථාවකදීම ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් අරමුණු නිවිලා ලෝභයෙන් විනිර්මුක්තව, ද්වේෂයෙන් විනිර්මුක්තව, මෝහයෙන් විනිර්මුක්තව තමයි සකස් වෙන්නේ. මේ තමයි අනුක්‍රමයෙන් දියුණු කරගන්න අවශ්‍ය. එතකොට අපි සමාධිය ගොඩනගනවා කියන්නේ කුසලාරම්මන සකස් වෙනකොට යම් වෙලාවක් කුසලාරම්මන තුළ ලෝභ දෝෂ මෝහ විනිර්මුක්තව පාත්තන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට සමාධිය දීර්ඝ කරගන්නවා. මේවා තප්පර මිනිත්තු පැය දවස් ආදී වශයෙන් පුළුවන්. දැන් ආනන්තරීක සමාධිය කියන්නේ මාර්ගඵලාභෝධයේදී මාර්ග චිත්තේ සකස් වෙන බලවත් වූම සමාධිය. එතකොට අනාගාමී අරහත්ත්වයටපත් වෙච්ච ඇත්තන්ට නිරෝධ සමාපත්තියට සම්වැදිලත් කුසලාරම්මණය තුල හිත පාත්තගෙන සතියක් නමුත් වැඩ හිටින්න පුළුවන්. ඒ වගේම විඳීම් වලින් අරමුණු වලින් තොරවම සිත පාත්ත ගන්නත් පුළුවනි. පින්වත්නි ඒ ගැඹුරු අදහස සඳහන් කළේ දැන් ඔබට මේ ධර්මාබෝධයයි පෙන්눔 කරන්නේ කුමක්ද කෙලවරට යනකොට ඒ අරමුණෙහි ලෝභ දෝෂ මෝහ සංසිඳන ස්වභාවයක් පාත්ත ගන්නවා. මෙන්න මේ ඔස්සේ තමයි ඔබ ඒ අවබෝධය ධර්මාබෝධයේ කෙලෙස් වල බැහැර කිරීම මීළඟට පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ජීවත්ව සිටින අයට හෝ දරුවන්ට ස්වාමි භාර්යා ආදී වශයෙන් සෙත් ප්‍රාර්ථනා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. කාට හරි උදව්වක් කරන්න නම් ඔබට යමක් තිබෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ උපකාරය කරන්න බෑ. සිතින් උපකාරයක් කරන්න පුළුවන් කරුණා මෛත්‍රිය වචනයකින්. නමුත් ඇඳුම් පැළඳුම් ආහාර පාන බේතේත් නිවාස ආදී වශයෙන් යමක් උදව්වක් උපකාරයක් නම් ඔබට යමක් පවතින්න ඕනේ. එතකොට මෙහිදී ඔබ විසින් මේ ධර්මාබෝධය සකස් කරගත යුතු වෙනවා. නැත්තම් ඔබට වෙන්නේ ක්‍රියාවක් පමණයි. ක්‍රියාවකට සම්බන්ධ වෙනවා. හැබැයි ධර්මාබෝධයේ හීන වෙන්න පුළුවන්. මේ දහම් අදහස පැහැදිලිනේ. ජීවිත කාලයේ පුරාම බොහෝම පෙරහැරවල් වෙන පින්කම් වෙන පූජා සංස්කෘතික බොහෝ දේවල් සිදු කොටගෙන තියෙන්න පුළුවන්. හැබැයි තවමත් ප්‍රිය අරමුණු වල තදින් මැලෙනව නම් අවිජ්ජා කියන විෂමෝ ලෝභය අකමැති අරමුණේ ගැටීම තරහ වෛරය ඇති වෙනව නම් අර ජීවිත කාලයේ පුරාම බොහෝම පින්කම් කළා එහෙම නැත්නම් නොඑක් වේ සිරිත් විරිත් වල යොමු වුණා කියන එකේ හැබෑ ප්‍රයෝජනයක් නේ. ඒවා සිද්ධ කිරීමේ මාත්‍ර වශයෙන් පිනක් හා ප්‍රයෝජනයක් තියෙනවා ඒ අවස්ථාවන් වලදී. හැබැයි හැබෑ අවබෝධය සකස් වෙලා නේ. මේ අදහස තේරුම් ගන්න පුළුවන් අපිට. නැත්තම් ජීවිත කාලයේ පුරාම ජීවන්ත පුතේ බොහෝ පින්කම් කළා කියලා අවසානයේ තරමක් ගිලන් වෙනකොටම කෑ ගහලා ඇඬුවොත් අමනාපේ මට මොකද උනේ මං කොච්චර පින්කම් කරාද අනුන්ට කොච්චර උදව්පකාර කළාද මට විතරයි මේ ඔක්කොම දේවල් අරගොල්ලන්ට මොකක්වත් නේ. එහෙම සංස්කෘතිය ඇහෙනවනේ. ඒක ඔබේ කතාව කරගන්න එපා. නමුත් ධර්මයේ දකින්න. අකමැති අරමුණේ ගැටෙන්න පටන් ගත්තොත් ගිලන් වීම පවා දරා ගන්න බැරි වුණ ප්‍රිය විප්‍රයෝගයේ දෙමව්පියෝ දරුවෝ සමහරට දරුවෝ ඈත් වෙනකොට සමාජ සම්මතය තුළ විවාහයෙන් ඉගෙනීමෙන් ආදී වශයෙන් දුරස් වෙනකොට හඬල වැළපිලා ගැටලු ඇති කරගත්තොත් මාව බලන්නා වෙන්නේ මං ගැන හෙව්වේ නැහැ ලොකු පුතා පොඩි පුතා ලොකු දුව පුංචි දුව ආදී වශයෙන් වෙන් කරගෙන මේ අයම තමයි මේ ආදී වශයෙන් ඇලෙන්න බැඳෙන්න ගත්තොත් දැන් මෙතනින් මොකද්ද අපි ධර්මාබෝධයේ තියෙනවද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. එතකොට යම් වූද ක්‍රියාවන් වල නිරත වෙලා ඉන්නවා. හැබැයි හැබෑවට අවබෝධයක් නැහැ. ඒ නිසා මේ බැඳෙන්න එපා, ඇලෙන්න එපා, ගැටෙන්න එපා කියන සරල වචන වලින් පෙන්눔 කරන්නේ අර ලෝභාදී කෙලෙස් වල සංසිඳීම පවතින්න ඕනේ. දැන් ඔබ යහපත් ලෙස සුපසන්න වූ ජීවිතය ගත කරන්න මේ අදහස පවත්වාගෙන තිබෙන්න ඕනේ. ඉතින් කාල වේලාව ඉක්ම යන නිසා මම ඔබට ඒ අදහස සරලව පෙන්눔 කළා මේ සුපසංජීවිතයේ සඳහන් දෙසුමෙන් සාකච්ඡාවෙන් අපි ප්‍රායෝගිකව ජීවිතයට ගලපගන්නේ කොහොමද කියලා බලාපොරොත්තු වෙනවා.
අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ ප්‍රේමදෝෂ සූත්‍රය තමයි ගිය සතිය අපි ආරම්භ කළේ. අපි කෙටියෙන් සාකච්ඡා කළා කොටසක්. අද අවසන් කොටස තරමක් බහුලව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පින්වත්නි. සාකච්ඡා කරනවා කියවට දැන් කොහොම සාකච්ඡාවකට තියෙන වෙලාවත් අඩුයි. මුඛාවරණත් නිසා ඒකට අවස්ථාවක් ඔබටත් බොහොම අඩුයි. කෙසේ වෙතත් ඔබට හිතින් හරි ධම්මවිචය සම්බොජ්ජංගේ වගේ මෙනෙහි කරන්න පුළුවන්. මොකද ධම්මවිචය කියන්නේ බෝධි අංග නම් වූ නිවන් මඟට. බෝධිය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට අවශ්‍ය මඟ පාදන අංග 7ක් තියෙනවා. සතිය, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. ධම්මවිචය කියන්නේ එතකොට මේ ධාතු ස්කන්ධ ආයතනයන් විමසලා බලන්න ඕන. එතෙන්දි පුතේ ධානවලදී විතක්ක ਵਿਚාරයත් ඇති. කුසලාරම්මණයට හිත යොමු කරලා කල්පනා කරලා ඒක නැවත නැවත විමසලා බලනවා. විතක්ක ਵਿਚාර. එතනින් ආරම්භ කරලා ලෝභ ආදී කෙලෙසුන් සංසිඳන ආකාරයට අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දකින්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. මොනවද? ප්‍රධාන වශයෙන් ධාතු ස්කන්ධ ආයතන. පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරත් තද ගතිය වැగిරෙන බව උෂ්ණය සහ වායුව. රූප වේදනා සංඥා සංකාර විඥානික නිස්කන්ධ පංචකයත් ඇස කන නාසය දිව ශරීරය මන කියන ආයතනන්. චක්කායතන, සෝතායතන, ගහනායතන, ජීවහායතන, කායායතන, මන ආයතන වශයෙන්. මේවා අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දකින්න. දකින්නෝ කියන්නේ පොතෙන් කියවන අදහසම නෙමෙයි. ලෝභ ආදී කෙලෙසුම් බැහැර වෙන ආකාරයට. තෘෂ්ණාව සංසිඳන ආකාරයට. මගේ මම වෙමි, මගේ ආත්මය කියලා මගේ වසඟේ පවතිනවා කියන දෘෂ්ටිය බැහැර වෙන ආකාරයට සිත සිහිය පිහිටවන්න පුළුවන්කම ලැබෙනවා. එතන මෙහිදිත් ඒ සිතින් ධම්මවිචය බොජ්ජංගය චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට උපකාර වන ආකාරයෙන් සිත යොමු කරගන්න පුළුවන්කම තිබෙනවා. දැන් ඔබෙන් අහලා බලන්න. මට ඒ හැකියාව තිබෙනවද? සක්කෝ කර්ණිමෙත සූත්‍රයේ සඳහන් කළ නිවන් මාර්ගයේදී මේ කුසලයට යොමු වීමේ හැකියාව ශක්්‍යතාවයේ තියෙන්න ඕන. ඒ හැකියාව මා තුළ තිබෙනවද කියලා දකින්න. ප්‍රේමදෝෂ සූත්‍රයේදී ගිය වතාවේ ශ්‍රවණය කළා නම් මතක ඇති ජීවන්ත පුතුණු අපි සඳහන් කළා. ප්‍රේමයෙන් ප්‍රේමය හට ගන්නවා. ප්‍රේමයෙන් දෝෂය හට ගන්නවා. දෝෂයෙන් ප්‍රේමය හට ගන්නවා. දේශයෙන් දේශය හට ගන්නවා. මොකක්ද ඒ සඳහන් කළේ? ප්‍රේමයෙන් ප්‍රේමය හට ගන්නවා. ප්‍රේමයෙන් ද්වේෂය හට ගන්නවා. ද්වේෂයෙන් ප්‍රේමය හට ගන්නවා. දේශයෙන් දේශය හට ගන්නවා. දැන් මේක සරලව ඔබට හෙන්නේ අනෝබෝධයෙන්. අනෝබෝධය කිව්වේ හේතු එකට කියන අවිද්‍යාව කියලා, මෝහ කියලා. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන පණ ඇති පණ නැති හැම ඵලයක්ම ඒ හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙලා යනවා. මේක තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ. ඉති ඉමස්මින් සති ඉදං හෝති. මේ හේතු තියෙනකොට මේ ඵලය සකස් වෙනවා. ඉමස්මින් අසති ඉදං නොහෝති. මේ හේතු නැති වෙනකොට ඵලයක් නැති වෙලා යනවා. එයමයි මේ කියන්නේ. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද හේතුන්ගේ විසිර යාමෙන් නැතිව යනවා. මේ අවබෝධය නැත්තම් මේ මෝහය නිසා අවබෝධයට આવොත් විද්‍යාව වෙනවා, අමෝහය වෙනවා. ඒ නැත්තම් මෝහය අවිද්‍යාව වෙනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රේමය Taman කැමති පරිදි පවතින්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? තරහවක්, ද්වේෂයක්, වෛරයක්, අමනාපයක්, පරිගැනීමක්, බද්ධ වෛරයක් බවට පත් වෙනවා. පුතේ සරල සිංහල වචනයක් තියෙනවා සංස්කෘතිය ඔබත් අහලා ඇති. වැඩි සෙනෙහි දබරිතයි කියලා. වැඩි සෙනෙහි ළඟම දබරයකට හේතුවක් කියලා. අනෝබෝධයෙන් ඇති කරගන්න හැම ප්‍රේමයක්ම දුකකට, අමනාපයකට, ගැටලුවකට හේතුවක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා සමාජයේ සංස්කෘතිය පවතින දේත් ප්‍රායෝගිකව ධර්ම මාර්ගයට එකතු කරගන්න අපිට පුළුවන්කමක් තිබෙන්න ඕන. ප්‍රේමයෙන් ප්‍රේමය හට ගන්නවා. එතකොට යම් කෙනෙකුට යම් වස්තුවකට ප්‍රේමයෙන් ඉන්නවා. පින්වත්නි මම ගිය සතියේ සඳහන් කළා මේ ප්‍රේමය කියන්නේ ඔබ කියන ප්‍රේමය අපි ධර්මයේදී ගන්නෙ නැහැ. ඔබ කියන්නේ සමස්ත සාමාන්‍ය අශෘතව පෘථග්ජන සමාජයේ තුල ප්‍රේමය කියන්නේ ඇලීමකට, තමන්ගේ කර ගැනීම. ඇසෙන් රූප, කනෙන් ශබ්ද, දකින දේ, අහන දේ වශයෙන් තමන්ගේ කර ගැනීම, තමන් කැමැති පරිදි පාත්ත ගැනීම තමයි ප්‍රේමය. ඒ ප්‍රේමයේ ආදීනව මොකද්ද? ප්‍රේමතෝ ජායති සෝකෝ. ප්‍රේමෙන් සෝකය හට ගන්නවා. මොකද තමන්ගේ කරගත්ත දේ තමන්ගේ කරගන්න, තමන්ගේ සිතුවිලිවත් තමන්ට ඕන විදිහට පවතින්නේ අනිච්ච දුක් අනාත්ම තිලක්කන්ට යටත්. එතකොට ඒ සිතුවිලි වලින් හිතෙන් ගන්නවා අර රූපය. කියන්නේ ඇසේ රූපය සකස් වෙනකොට චක්කු විඥාණයෙන් හඳුනා ගන්නවා.
හිතින් උපාදානය කරගන්නව ඇලීමක් බැඳීමක්. එතකොට නමුත් ඒ ඇලෙන්නේ බැඳෙන්නේ මොනවද? හට අරගෙන බිඳී නැතුව යන දේවල්. ඇසයි රූපයයි චක්කු විඥානයයි ස්පර්ශයයි සැප දුක් මධ්‍යස්ථ විඳින් කියන මේ සියල්ලම හට අරගෙන බිඳී නැතුව යනවා. අනිච්ච දුක් අනාත්ම තිලක්ඛන්ට යට. එතකොට හට අරගෙන බිඳී නැතුව යන වස්තු මම මගේ කරගත්තම වෙනස් වෙනකොට ශෝකයක් හට ගන්නවා. සාමාන්‍ය සමාජ සම්මතය තුල මොනවද කියන්නේ? මං හිතුවේ නෑ මට මේ වගේ දෙයක් වෙයි කියලා. හමු වෙනකොට අපි හිතන් හිටියේ හැමදාම මේ වගේ ඉන්න පුළුවන් කියලා. මට මොකද වුනේ? සමහර දේවල් ලැබුණු දේවල් මේවා ලබනකොට මං හිතුවා මේ ලෝකේ ඉන්න සතුටුම ලොකුම සතුටෙන් ඉන්න පුද්ගලයා මමයි කියලා. හිස මත දුකක් කඩාගෙන වැටුණා වගේ මොකද වුනේ කියලා දැන් හිතන්න පටන් ගන්නවා. ඒ අනෝබෝධය නිසා. ඒ නිසා Taman කැමති දෙයකට එතන ප්‍රේමයක් තියෙනවා පුද්ගලයෙකුට වෙන්න පුළුවන්. තවත් පිරිසක් ඒ ගැන ප්‍රශංසා කරනවා. අර අය ගැන හොඳ කියනවා. එතකොට අර අය ගැන ප්‍රේමයක් හට ගන්නවා. ප්‍රේමයෙන් ප්‍රේමය හට ගන්නවා. දැන් ඔබ දෙමෝපියෝ දරුවෝ ගොඩක් වෙලාවට වෙනෝනේ. ඔබ දරුවන්ට කැමතියි. එහෙම හිතමු. එහෙම වෙන්න ඕනේනේ. සම්මුතිය තුළ හැබැයි පරමාර්ථ ධර්මයක් විශ්වාස අවබෝධය වෙන්න ඕනේ. මොකද්ද පුතේ සම්මුතිය පරමාර්ථය දෙමෝපියෝ දරුවෝ අපි විස්තර කරගන්නේ? සම්මුතියට දෙමෝපියෝ සත්පුරුෂ දෙමෝපියෝ දරුවන්ට පවින් වලක්වල යහපතේ පිහිටවල ශිල්ප ශාස්ත්‍ර කියා දීලා සූසු කල දායාද පවර්ලා ආවා විවාහ පිළියෙල කිරින් මේව මගේ අදහස් නෙමෙයි. සිගාලෝවාද සූත්‍රයේ සඳහන් සදිස නමස්කාරය අදහස. ඒ සත්පුරුෂ දෙමව්පියෝ ඒව කරනවා. ඔන්න දැන් දරුවන්ට හිතවන්තයි. හැබැයි ඔබට දැන් අවබෝධයක් තියෙන්න ඕනේ මොකද්ද? මේ මම කියන ස්කන්ධ පංචකය මේ ජීවිතේ. අනිච්ච දුක් අනාත්ම තිලක්ෂණයට යටත්. එතකොට මම කියන මමවත් හැබැයි අයිතියක් මට නෑ. දරුවා කියන්නේත් එතකොට මොකද්ද? ස්කන්ධ පංචකය. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස්සල හේතුන්ගේ විසිරයාමෙන් නැතිව යනවා. අනිච්ච දුක් අනාත්ම තිලක්ෂණයට යටත්. ඒ බව දැනගෙන පවින් වලක්වල යහපතේ පිහිටවල ඉතින් වර්තමානට ගලපගත්තොත් ලං කරගෙන තුරුළු කරගෙන මුහුණට එබිලා නුඹලා මගේ වස්තුව කියලා ආදී වශයෙන් ඔබ කටයුතු කරයි. හැබැයි අවබෝධයේ තියෙන්න ඕනේ තමා කියන තමාගේ ස්කන්ධ පංචකයත් හැබෑවට තමාට ඕන විදිහට පවතින්නේ නැත්තම් අනිච්චාදී තිලක්කන ලක්ෂණයට යටත් නම් දරුවත් එහෙමයි. දැන් මෙතන ඔබට පැහැදිලිනේ. සම්මුතිය විතරයි ඔබ වචනේ පාවිච්චි කළාට ප්‍රේමය කියන එක. ඒ බොහොම හොඳින් තේරුම් ගන්න. ඉතින් ප්‍රේමයට තව වචන පාවිච්චි කරනවා ආදරය, සෙනෙහස, ලිංගතුකම. හැබැයි ඔය ඔක්කොම තුල බුදුදහමේ පෙන්වා දෙන මෙත්තා කියන වචනය ඇතුල් කරගත්තොත් හරි. තමාට දක්වන හිතවන්ත භාවය ඒහා සමානෝම කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැතිව තණ්හා මදමාන දිට්ටි වශයෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව හිත පාත්තන්න පුළුවන් සියලු සත්‍යයන් කෙරේ. තමන්ගේ දරුවන්ට සාමියා බිරිඳ පවුලේ හිතවත් අයට තමන්ට උදව් උපකාර කරා කියනට පමණක් නෙමෙයි. වෙනසක් නැතුව ඒක පැහැදිලිනේ හිතවත් මැදහත් අහිතවත් කියන වචන අපි පාවිච්චි කරනව නේද? ඒක අවබෝධයෙන් වෙන්න ඕනේ. මෙත්තා චින්තාවක් සිතුවිල්ලක් පමණක් නොවේ මෙත්තා සමාධියකට එන්න ඕනේ. අන්න ඒ මෙත්තා කියන අදහස ඔබේ ওই ප්‍රේමයේ ආදරයේ ලෙන්ගතුකමට ඇතුල් කරගත්තට කමන්නේ. වචනේ පාවිච්චි කරාට කමක් නැහැ. අදහස පවතින්න ඕනේ ඒ අදහස. තමන් යම් කෙනෙකුට එතකොට ප්‍රේමයෙන් එක් සිටිනවා තවත් පිරිසක් ප්‍රශංසා කරනවා. එතකොට ඒගොල්ලෝ කෙරෙහි ප්‍රේමයක් ඇති කරගන්නවා. ප්‍රේමයෙන් දේශය තමන් යම් කෙනෙකුට ප්‍රේමයෙන් කටයුතු කරනවා හැබැයි තවත් පිරිසක් අර අයට අමනාපයෙන් කතා කරනවා. එතකොට ඒගොල්ලෝ කෙරෙහි දේශයක් ඇති කරගන්නවා. එතකොට දේශයෙන් ප්‍රේමය හටගන්නේ කොහොමද? තමන් යම් පිරිසකට අකමැති. එතකොට අරගොල්ලොත් එතකොට අකමැත්තෙන් කටයුතු. එතකොට ඒගොල්ලෝ කෙරෙහි හැඟීමක් ප්‍රේමයක් ඇති කරගන්නවා. එතකොට දේශයෙන් ප්‍රේමය හට ගන්නවා. ඊළඟට දේශයෙන් දේශය හට ගන්නවා. තමන් යම් පිරිසකට අකමැති. තවත් පිරිසක් මේගොල්ලන්ට එතකොට ප්‍රේමය දක්වනවා. එතකොට දේශයක් හට ගන්නවා ඒගොල්ලෝ කෙරේ. දේශයෙන් දේශය හට ගන්නවා. දැන් මේ හතර ආකාරයේ ගිය සතියේත් අපි සාකච්ඡා කළා. පුතේ දැන් අපි අද සාකච්ඡා කරන්නේ මේ ප්‍රේමදෝෂ සූත්‍රයට අනුව මේකට විසඳුමක් හොයාගන්න කොහොමද? දැන් පින්වත්නි මේ කරුණු හතර පමණක් නෙමෙයි. ලියලා තියලා තියාගන්නවා වගේ ඔබේ ජීවිතය එකතු කරගන්න මේ බැඳීම ප්‍රේමය ආදරය ලෙන්ගතුකම ඔබ ඔය පාවිච්චි කරන ඔක්කොම දේවල් එක්ක අපි කොහොමද ගැටලු හදාගෙන තියෙන්නේ ගැටලුව හැදෙන්නේ මේ වලින් විසඳෙන්නේ කියලා. දැන් වර්තමාන පරිසරයේ තුල සමහරට දෙමෝපියෝ දරුවෝ ස්වාමි භාර්යා ගැටෙන තැනක් තමයි. මම මේ තරම් හඬන්නේ වැළපෙන්නේ නුඹලා මගේ කියලා හිතාගෙන ඉන්න නිසා මම ඔක්කොම දේවල් කරේ. සමහරට තරුණ දරුවෝ තරුණ ස්වාමි භාර්යාවරු හඬා වැළපෙන තැනක් තමයි. මම මේ තරම් බැඳිලා ඉන්නවා මෙයාට කිසිම හැඟීමක් නැහැ. ඇයි මේ විදියට හැසිරෙන්නේ මේ විදියට කටයුතු කරන්නේ කියලා.
මේ විදියට විවිධාකාරයෙන් සාමියා බිරිඳ දෙමව්පියෝ දරුවෝ සොහියුරු සොහියුරියන් බාහිර පුද්ගලයෝ මේ අනෝබෝධය නිසා ප්‍රේමය කියන වචනයත් එක්ක පටලැවිලි හදාගෙන තියෙන. හැබැයි අපි තව කතා කළ යුතු මතක් කළ යුතු දෙයක් තියෙනවා. දැන් ප්‍රේමය කියන වචනේ දැන් අර මෙත්තාව ඇතුල් කරන්න මම ඔබට ආරාධනා කළා මෙත්තාව කියන වචනේ තෙන්ට සමීප කරගන්න කියලා. එහෙම නැත්නම් ওই දෙමෝපියෝ දරුවෝ අතර තියෙන ප්‍රේමය කියන කතාවට වඩා එහාට ගිය යමක් වෙන්න පුළුවන් ওই ප්‍රේමය තුල. ඒ මොකද්ද? කාමය මතු වෙන්න පුළුවන්. රාගය මතු වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් කෙලෙස් මතු වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? සමහර තැනක මේ නිසා තමන්ගේ අම්මගේ වයසේ වගේ අයත් අමතක වෙන්න පුළුවන්. පියාගේ වයසේ වගේ අයත් අමතක වෙන්න පුළුවන්. එතකොට සොහියුරු සොහියුරියන් කියලා දරුවෝ කියන තැනත් අමතක වෙන්න පුළුවන්. අර ප්‍රේමයේ අනෝබෝධයෙන් සිත තුළ ඉපදීම නිසා මමක්ය, පියෙක්ය, සොහියුරෙක්ක, සොහියුරියක්ය, දරුවෙක් වගේ අමතක වෙනවා. ඒ විතරක් නෙමෙයි. තමන්ගේ ස්වභාවය අමතක වෙන්නත් පුළුවන්. මගේ වයස, මගේ ස්වභාවය, සීලය, මගේ උගත්කම්, මං පිරිස අතර කටයුතු කරන්නේ කොහොමද? ඒ දේවල් පවා අමතක කරලා මේ අවිද්‍යාවෙන් පිරිපුන් වෙච්ච, මතුවෙච්ච ප්‍රේමය පුද්ගලයව කෙලෙස් වලට හරවලා මාර බලවේගයකට බන්ධනයක් ඇති කළ දෙන්න පුළුවන්. එහෙම වෙච්ච තැන් වෙන තැන් පේන්න තියෙනවා. මෙන්න මේ නිසයි බොහොම පරිස්සමෙන් මේ දේ කටයුතු කරන්න ඕනේ. එතකොට දැන් අපි ඔබට ආරාධනා කරන්නේ කොහොමද? මේ අපිට තියෙන වෙලාව බොහොම අඩුයි පුතේ. ඒ නිසා දැන් ඔබ ප්‍රේමය කියන ආදරය කියන වචනය පාවිච්චි කරන්න. දැන් උදාහරණ ගත්තේ දෙමෝපියෝ දරුවෝ අපිට වඩා හොඳින් සාකච්ඡා කරන්න පුළුවන් නිසා. හැබැයි ඕක ඇතුලේ තියෙන්නේ මොකද්ද? මෛත්‍රිය තියෙනවා. නැත්තම් මුණියන් වෙලාවකදී හරි ඔබ හඬා වැළපෙනවා. සමහරට ඔබ ප්‍රේම කළ ආදරය කළ දරුවෝ හදනවා. එක රාත්‍රියක්වත් මුංචි කාලේ ඉඳලා අපෙන්තරව හිටියේ නෑ. මැස්සෙක් මදුරෙක් වහන්න නැතුව හැදුවේ අපි. දැන් දරුවා නරක නෑ. දරුවා හොඳට ඉගෙන ගත්තා. කීකරුයි. දරුවා දුරු රටකට යනකොට හෝ ඈතකට යනකොට හෝ විවාහයකට හෝ එහෙම නැත්තම් හදිසියෙන් සමට දරුවා ඔබ හිතන විදිහට ඔබව ගැන බලන්න පුළුවන්කම එන්න පුළුවන්කම ලැබුණේ නැහැ. රැකියාව හෝ යමක් වෙන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? අනෝබෝධයෙන් යුතු ප්‍රේමය නිසා තරහවක් ඇති වෙන්න පුළුවන් නේ. කෑ ගහලා බැන්නේ නපුරුකම් කරේ නැති වුණාට හිත තුල සමහරට ඔබ රහසේ කඳුළු පිස දාගන්න පුළුවන්. දුකින් ඉන්න පුළුවන්. ඒ කියන්නේ ද්වේෂයක් තමයි. අකමැති අරමුණට සිවුම්ව ඇතිවන පළවෙනි චිත්ත ස්වභාවයේ චෛතසික ස්වභාවය තමයි පින්වත්නි ද්වේෂය කියලා කියන්නේ. පටිඝය කියලා කියන්නේ. ඒක ඇති වෙන. ඒක ගැඹුරුණාට පස්සේ උඩට එනකොට දියුණු වෙලා ඉකි බිඳලා හඬලා ඊට පස්සේ කෑ ගහලා කියන්න පුළුවන්. ඇයි අහන්න පුළුවන්. ඇයි ඔබ ඔය කල්පනා කරමින් ඉන්නේ? මගේ හිත නරක වෙලා. මොකද්ද? කරන්න පුළුවන් ඔක්කොම කළා. අපි පුංචි කාලේ ඉඳලා අපිට නොලැබිච්ච දේවල් අපි දහ දුක් විඳලා දරුවෝ හැදුවා මේ දේවල් ඔක්කොම කරා. දැන් ඒගොල්ලන්ට අලුත් අය හමු වෙලා අපි ඔක්කොම අමතකයි. වචන එක්කවත් කතා කරන්නේ අපි මොනවද ඒගොල්ලන්ට නොකලේ. ජීවිතේ 4න් 3ක්ම කැපකල මේගොල්ලෝ වෙනුවෙන් ඔන දිග ලයිස්තුව. දැන් මේව ඇතුලේ මොනවද තියෙන්නේ? ද්වේෂය තියෙන්නේ. ද්වේෂය තියෙන්නේ. ඔය අතර කියන්න පුළුවන් බද්ධ වෛරයකට එන්නත් පුළුවන්. එන්න නම් එපා කියන්න. මාව බලන්න නම් තවත් මට ඕනෙම නැහැ කියලා. දැන් ওই දිගට ඇති වෙනවා. දැන් බලන්න ධර්මානුකූලව පරිස්සමෙන් මේ දේ පරිහරණය කරගත්තේ නැත්නම් මොනතරම් විපතක් වෙන්න පුළුවන්ද කියලා. විපතක් කිව්වේ මේ ජීවිතේත් මේ කෙටි කාලින ජීවිතයක් නේ. අවුරුදු 100ක් කියන ඔක්කොටම 100ක් නෑනේ. ඕනම මොහොතක් අවසන් මොහොත වෙයි. සම්මතයේ 100ක් කියන්නේ. ඒකත් කෙටි කාලීන. සසරත් එක බැලුවම් පින්වත් ඉතාම කෙටි කාලීනයි ඒක. සතර පාට වැටුනොත් ජීවන්ත පුතුණනි කල්ප ගණන්නේ දුක් විඳින ධර්මයේ උගන්වන්නේ එහෙමනේ. ඉතින් ඒ නිසා මේ කාලය තුලත් එහෙම දුකින් පසුවිය යුතු නෑ. අකමැති අරමුණු වලට මුහුණ පාය. ආහාර පාන හිඟ පාඩු වුණොත් යන්යන් ගැටලු මතුනොත් ගිලන් ඉදිරි ඒක සම්මතිය තුල අකමැති. හඬා වැළපීම දෙකට කළ යුත්තේ නෑ. සිහියෙන් ධර්මයේ උගන්වන සතිය සිහියෙන් සති සම්පජඤ්ඤයෙන් වීරයෙන් උත්සාහයෙන් ප්‍රඥාවෙන් කටයුතු කළ යුතු වෙනවා. සතර පාය ඉපදෙලා හිටියනම් කොච්චර දුක් විඳින්නේ නැද්ද? හිතලා බලන්න. හොඳයි උපතින්ම යම් විපතකටපත් වෙලා ආහාර ගන්න බැරි තත්යකටපත් වුණා නම් කොච්චර දුක් විඳින්න පුළුවන්ද? දැන් ඒ නිසා අපි සිහිනුවණින් යුක්තව කටයුතු කරන මේ තමයි සංසාර ගමනේ ස්වභාවය කියලා හිත බිඳ ගන්න නැතුව දේශයකට හරව ගන්න නැතුව සමාධිය තුල පවත්වා ගන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඒ තමයි මේ ධර්මයෙන් අප ගන්න උත්සාහය. ඔබට දැන් මේ දේ තියෙනවද? සාමාන්‍යයෙන් අහගෙන ඉඳලා හොඳයි කියලා නැකිටලා යනවට වඩා මේ අවබෝධය ප්‍රායෝගිකව අපේ ජීවිතේ දකින්න පුළුවන්ද? ඇති කරගන්න පුළුවන්ද කියන එක ඔබ දකින්න. ඒ නිසා මම නිතරම ආරාධනා කරන ප්‍රේමය කියන වචනේ ඔබ පාවිච්චි කරාට වරදක් නැහැ. හැබැයි ඇතුලේ තියෙන්න ඕනේ මෙත්තා කියන
මෙත්තා සහගත කාය කර්ම, වචේ කර්ම, මනෝ කර්ම කියන තියෙන්න ඕන. ඔබ මෙහෙම අහන්නේ නැහැ නේ පින්නත් නේ. අපි මෛත්‍රිය කරාට අනිත් අය අර බලන්නකො. හැසිරෙන විදිය. එහෙම හිතනවනේ. ගමේ ඉඳලා එහෙම ඔබේ උදාහරණ නෙමෙයි සාමාන්‍ය සඳහන් කරන්නේ කරුණාවෙන් අසල්වැසියෙ ඉඳලා ගමේ ඉඳලා පාරේ ඉඳලා මහමගේ ඉඳලා බස් එකේ දුම්රියේ ඉඳලා කඩපොලේ ඉඳලා විශ්වාස කරන්න පුළුවන් ද අද? ඉතින් කොහොමද මේගොල්ලොත් එක්ක මෛත්‍රී කරන්නේ කියලා දැන් මේ සමාජය තුල කරුණාවෙන් දකින්නේ. පේනවනේ හැසිරෙන විදිය. කොහොමද නපුරු විදියට බලන්නේ හැසිරෙන්නේ කටයුතු කරන්නේ කියලා. එතකොට අහන්න පුළුවන්. අපි කොච්චර මෛත්‍රී කරත් කොහොමද කියලා. පින්වත්නි අපි අන් අයගේ වරදින් විපත්ති වලින් රැකෙන්න ඕනි ආරක්ෂා වෙන්න. හැබැයි අපි සතර පහට ආයතු මාර්ගය හදාගත යුතු වෙන්නේ මේ ගත වෙන හැම මොහොතක්ම ධර්මානුකූල සුවයකින් අපි ජීවිතය පාත්තන්න ඕනේ කියන එක පැහැදිලිනේ. අනිත් ඇයට වරද පැටෙව්වට අපිට සතර පහ යන මාර්ගය වහගන්න පුළුවන් කමක් නැහැනේ. සංසාර ගමනේ කොච්චර දුක් විඳද ඔය කතාවම නිසාම පව් සිද්ධ කරගෙන තණ්හා සංයෝජනාන සන්දාවතන් සංසරත මේ තෘෂ්ණාව මේ අනෝබෝධය නිසා සසර හතර පහට වැටිලා අප්‍රමාණ දුක් විඳ මේ අනෝබෝධය නිසා දැන් මේ තථාගත බුදුරජාන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පවතින අවස්ථාවේ මෙනෙහි කළ ජීවිතය පාත්ත ගන්න. නිසා ඔබට විපතක් වෙන්න යනවා නම් ආරක්ෂා වෙන්න. සමහර නීතිය පිටත් පතන්න පුළුවන්. හැබැයි පරිස්සම් වෙන්න. නීතියෙන් අපිට ආරක්ෂාවක් විනා අර පුද්ගලයොත් එක්ක වස්තුත් එක්ක තරහව තෘෂ්ණාවකට යන්න නෙමෙයි මම මේ උත්සාහ කරන්නේ කියලා. Tamanට ආරක්ෂාවක් විතරයි. නැත්තම් පුතේ මොකද වෙන්නේ? අවුරුදු ගණන් නඩු හබ කියලා ඔය ඔක්කොම දාලා යන දේවල් නේද? චිත්තක්ෂණයක් පාසා කර්ම සකස් වෙනවා. චිත්තක්ෂණයක් පාසා අර වගේ දේවල් වලදී අකුසල කර්ම. නිින්දෙන් නැගිටින මොහොත ඉඳලා අවදියෙන් සිටින හැම වෙලාවකම පව් සිද්ධ කරගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? සතර පායට යන මාර්ගය තමයි මහා පව් කන්දක් වගේ ගොඩ ගැසීමක් තමයි ඊට පස්සේ සකස් වෙන්නේ. හිතලා බලන්න. අර දේවල් ඔක්කොම මේ අපි පොර බැදපු සඳු දබර කරපු ඔක්කොම දාලා යනවා. තියෙන සම්බන්ධය මොකද්ද? දැන් පොදු අයිති තැනක් නේ පුතේ සුසාන භූමිය කියන්නේ. අන්තිමේ ඒකට ගිහිල්ලා නේද පුච්චන්නේ හෝ මහ පොළොවේ පස්සට කරන්නේ සාමාන්‍ය ගම්බද නම් Taman ගෙඩ මේ වගේ යමක් කරන්න පුළුවන්. ඒත් ඉතින් මහ පොළොවට පස්සට වෙනවා. මේක තමයි යථාර්ථය. දැන් අපිට ඔතන විසඳ ගන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සඳුන් ජීවන්ත පුතුණනි සතර ධාන වඩන්න කියලා. මම ගිය සතියේ සඳහන් කළා මේ ධාන වල ඵලය තියෙනවා බ්‍රහ්ම ලෝකවල රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්න. නමුත් මේ අපි උත්සාහ කරන්නේ බ්‍රහ්ම ලෝකවල ඉපදිලා සැප සම්පත් විඳිනවා කියන අදහස නෙමෙයි. ඒකේ හැකියාව තිබෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ මේවා හඳුන්වනවා ආර්ය ධානය කියලා. ආර්ය ධාන කියලා කියනවා. දැන් මෙතන අද සෙත් පතන්න මේ සඳහනක් මම දැක්කා පහවසර දරුවෙකුට දුවෙකුට විභාගයට පෙනී සිටීම නිමිත්තෙන් සෙත් පතනවා කියලා. සෙත් පතන්න කියලා. මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වෙන පහවසර ශිෂ්‍යත්වයෙන්? දරුවගේ දැනුම මෙතෙන්දි කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්. දරුවා ඒ කාලය තුල ඉගෙනීම තුල උනන්දු කරන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේ මේ නිවන් මගේදී ජීවන්ත පුතුණු වෙන්නේ ධාන වලින් බ්‍රහ්ම ලෝක යන කතාව නෙමෙයි. බෞද්ධ දර්ශනය අනුව තථාගත බුදුරජාණන් වහන්සේගේ දහම් මඟ අනුව අපි අරමුණු කරන්නේ. හැකියාවක් තිබෙනවා. අවස්ථාව තිබෙනවා බ්‍රහ්ම ලෝකෙ ඉපදීම. නමුත් ආර්ය ධාන හැටියට මේක සමතේ ගැඹුරුම තැන බලවත් ලෙස කාමාදී අකුසල ධර්ම යටපත් කරලා පීති සුඛ ඒකග්ගතා කියන තැන අපි අත්දැකීමෙන් ලබනවා. එතෙන්දී විදර්ශනාවටපත් කරගන්න. නිවන් මඟ අරමුණු කරන ආරෂ්ඨාංග මාර්ගය අනුගමනය කරමින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට මනාව වූ පුරුද්දක් ඇති වෙනවා. අපේම හිත දකිනවා දැන් කාමාදී අකුසල ධර්ම බලවත් ලෙස යටපත්ව පවතිනවා නේද? තමන් කොතනද සිටින්නේ? තමන්ගේ මනස කොතනද පවතින්නේ කියන අවබෝධයෙන් දකින්න පුළුවන්. ඒ නිසා මේවා ආර්ය ධාන හැටියට දකින්න. සසර දිගු කරගන්න හදන ධාන හැටියට නෙමෙයි. නිවන් මඟට අරමුණු කරන ධාන හැටියට. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ ධාන ඒ නිසා. නිසා දැන් අර ප්‍රේමේ නිසා ඇතිවන ගැටලු, දේශේ නිසා ඇතිවන ගැටලු. දැන් මේවා එක පැත්තකින් ලෝභ, දේශ නේද? කාම, රාග, දේශ, ක්‍රෝධ, ඉස්සා, වෛර මේ ඔක්කොම තරහ, වෛරය, මද, මාන ඔක්කොම මේ ලෝභ දේශ කියන වචන තුල නැත්තම් ප්‍රේම දෝෂ කියන වචන තුලින් අපිට මතු කරගන්න පුළුවන්. ඒ නිසා පළවෙනි අත්දැකීම ලබන්න ඕනේ ධානයක් ලබන්න. දැන් මොකද ඔබට හිතෙන්නේ පින්නත්? ඔබ හිතනෝද ස්වාමීන් වහන්සේලාට පමණ යෝග කරන්න පුළුවන් අපිට ඉතින් ලේසි නෑ. විහාරයකට ගියත් පොයේ දවසේ ටිකක් කරන්න හැදුවත් අපිට ඒක කරගන්න පුළුවන් කමක් නෑ. අහලා නම් තියෙනවා ධාන වඩන්න ඕනේ නිවන් දකින්නකොට. හැබැයි කවදාවත් ඒකට පුළුවන් කමකුත් නෑ.
කියලා ඔබට හිත වැඩි පිරිසකට ධානය වඩපු අය වඩන අය ඉන්නව පුතේ. නමුත් වැඩි පිරිසකට අවබෝධයක් නැහැ. දැන් එතකොට මේ ධානය වැඩිීමේදී ධර්මයේ තුල භාගතුන් වහන්සේගේ දේශනාව අනුව විශේෂයෙන් මේ ප්‍රේමදෝෂ සූත්‍ර දේශනාන්ත පෙන්වන කරන වඩා ඔබට පහසුයි ආනාපාන සතිය. දැන් සම 40 කර්මස්ථාන පෙන්වුම් කළා තියෙනවා. කර්මස්ථාන 40ක්. එයින් ඔබ අහලා තියෙන්නේ කසින 10ක් කියලා. ඒක ඉතින් මම මේ වෙලාව විස්තර කරන්නේ අපිට වෙලාවක් නොවෙන නිසා කසින 10යි දස කසිනයයි ආනාපාන සතියෙන් පුතේ සතර ධානම ලබන්න පුළුවන්. පඨම ධාන, ဒုတိ ය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන කියන හතරම ලබන්න පුළුවන්. දැන් මෙහිදී ධානයකින් සිද්ධ වෙන්නේ බලන්න ඔබ අහලා ඇති පසුගිය වාර කීපයක් අපි සඳහන් කළා විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. දැන් ඔබ හිතන්න එපා අපි ගිහි අය අපිට ඕ මතක තියාගන්න අමාරුයි ස්වාමීන් වහන්සේලාම කියලා දෙන්න. එහෙම ඔබ හිතනවද? නැහැ. අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා නිවන. කෙලෙසුන්ගේ නිදහස් වීම. පැවිදි ඇත්තෝ පමණද ලෙඩ වෙන්නේ ගිලන් වෙන්නේ නෑ අපි සියලු දෙනාම. දැන් මේ ගිහි පැවිදි ભેදයක් නෑනේ. අපි දෙපිරිසම මූ ආවරණයක් පැලඳගෙන ඉන්න ඕනේ. මේ වෛරසය ඇතුළට આવොත් විපත් වෙන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ දකින්න ජීවත් වෙලා ඉන්න ඕනේ. සිහිය පවත්වා ගන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. ආස්වාස ප්‍රස්වාසය පවතින්න ඕනේ. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ. ඒ නිසා ඔබත් මේ මාර්ගයේ දැනගෙන ඉන්න ඕනේ. දරුවෝ ඉන්නවා රස්සාව තියෙනවා තවම ගේ දොර හැදුවේ නැහැ කියලා උත්තර කිව්වට මේ ජාති ජරා ව්‍යාධි මරණ නිදහස් වෙන එකට ඒව හේතු වෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසායි මෙතන බලවත් ලෙස අපි ඔබ උනන්දු කරන්නේ නැත්නම් ඔබ පටන් ගන්නවා ගිහි ගෙදර ගිනි ගෙදරක්. ඔව් ගිහි ගෙදර ගිනි ගෙදරක් තමයි අනෝබෝධයෙන් කටයුතු කළොත්. අපිට වැඩ කරගන්න වෙලාවක් නැහැ මේ දරුවෝ නිසා. එහෙම නැත්නම් රැකියාව නිසා මේ අප්‍රමාණ ගැටලු ආර්ථික ප්‍රශ්න මේවා කියලා. ඔව් ඒ වලට ධර්මානුකූලව විසඳුම් හොයන්න ඕනේ. හැබැයි මේ කිසිවක් ජාති ජරා ව්‍යාධි මරණ ආදී නිදහස් වෙන්න උපකාර නම් වෙන්නේ නැහැ. නිර්පරාදේ අපිට ලැබුණු මේ අවස්ථා දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ බුද්ධ ශාසනයේ මුණ ගැහිම මේ පිරිසුදු ධර්මයේ ශ්‍රවණය කරන් තියෙන අවස්ථාව මගහැරලා අපි යන්තම් පින් සිද්ධ කරගෙන මනුෂ්‍ය ලෝකෙට දිව්‍ය ලෝකෙට එන්න පුළුවන්. හැබැයි නැවතත් සතර පායට යනවා පින් අවසානේ. අන්න ඒ නිසා තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට එන්න ඕනේ. ධානයේක අදහස කියනකොට විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලයේ ධම්මේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලයේ ධම්මේ කාමයන් හා අකුසල ධර්මයන් බලවත් ලෙස යටපත් කරගෙන මුළුමනින්ම බැහැර වුණාම තමයි නිවන කියලා කියන්නේ. ආසවානං කය ආශ්‍රවයන්ගේ මුළුමනින්ම ඡය කිරීම. දැන් මෙතෙන්දි වෙන්නත් ඕනේ අන්න ඒකයි. ආසව ක්ෂය කිරීම පිණිස සති සම්පජඤ්ඤයේ පිණිස ඔබේ හිත ඥාන දර්ශනයේ පිණිස ධම්මට්ඨිති ඥානේ ඥාන දර්ශනයේ පිණිස මාර්ගය සකස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. කාමාදී අකුසල ධර්ම බලවත් ලෙස යටපත් කරගන්න. හරියට හිරු පායාගෙන යනකොට ජලාශයක මඩ යටට ගිහිල්ලා උඩින් බැලුවම පතල පේනවා වගේ පුතේ. වතුර පානය කරන්න පැන් පානය කරන්න පුළුවන් බලවත් ලෙස යටපත් වෙනකොට ඒකට කුසල ආරම්මණයක් අවශ්‍ය. දැන් අපි මෙතෙන්දී ගන්න අපිට වෙලාව අනුව ආනාපාන සතිය ඔබ ඔක්කොටම පුරුදුයිනේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ පෙන්නපු ආනාපාන සතිය මතකද? ආනාපාන පබ්බේදී සෝ සතෝව අස සති සතෝව පස්සති. හැබැයි එතෙන්දී මූලික පසුබිමක් අවශ්‍යයි. අපි යෝජනා කරනවා සුදුසු පරිසරයක්. දැන් ගෙදරක කලබල ඔක්කොම එකට ගැවසෙන තැනක අපහසු වෙන්න පුළුවන් බොහෝ කෙනෙකුට. ඒ නිසා විහාරයක් හෝ සුදුසු ස්ථානයක් ධර්මයේ පෙන්වුම් කළේ අරඤ්‍යගතෝව රුක්කමූලගතෝව ශුඤ්ඤාගාරගතෝ. මොකද ශුඤ්ඤාගාරගතෝ කිව්වේ? බාධාවක් කරදරයක් නැති හඬකින් හෝ කරදරයකින් හෝ බාධාකින් තොර ශුඤ්ඤාගාර කිව්වේ ඒකයි. එවැනි තැන අඩු ගානේ ඔබට සංසුන්ව පවත්වා ගන්න පුළුවන් සුදුසු ස්ථානයක විහාරයක් වෙන්නත් පුළුවන්. ගෙදර වුණත් පරිසරය හොඳට පවතිනොත් ගැටලුවක් නැහැ. ඒ පරිසරයේ ප්‍රසන්නව පවත්වා ගන්න. ප්‍රසන්නව කියන්නේ මහමෙදුරක් හදා ගන්න කතාව නෙමෙයි. අතපොතු ගාලා පිරිසිදුව හිත නොගැටෙන ආකාරයෙන් මකුළු දැල් බැඳිලා අපවිත්‍ර ගන්ධයන් එන එවැනි ස්වභාවයක් නොවෙන්න ප්‍රසන්න පැදුරේ වාඩි වුණත් ඒ ස්වභාවය ඇති කරගෙන ගෞරවයෙන් තෙරුවන් වන්දනා කරලා පරිසරය සකස් කරගන්න. හැබැයි ගැටලු තිබුණොත් දුක් කරදර වෙන්න පුළුවන්, ණයතුරුස් වෙන්න පුළුවන්, දරුවෝ සහම්බාරය වෙන්න පුළුවන්. ඒව තරමකින් හෝ සංසිඳව ගන්න ඕන. නැත්තම් ඒව උඩට එන්න පටන් ගන්නවා. ඉතින් ටික ටිකවත් ඒව සංසිඳවගෙන ඒ මාර්ගයට යොමු වෙන්න අවශ්‍යයි. නැත්තම් අර වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ සංසුම් පරිසරයක් ඇති කරගෙන
ඍජු කය පාත්තගෙන නාසයේ කෙළවර තොල උඩට. පරිමුඛ කියලා කිව්වේ ඒකයි. අන්න එතෙන්ට සිහිය යොමු කරගෙන සංසුන් ඇස් දෙක වසාගෙන ආස්වාසේ සිහියෙන් යුක්තව ආස්වාසේ සිත යොමු කරනවා ප්‍රස්වාසේ සිත යොමු කරනවා. හැබැයි දැන් අපි නිවනත් අරමුණු කරන නිසා ඔබට යම් වූද අවබෝධයකුත් තියෙනවා නම් හොඳයි. මූලික පියවරේදී සිහිය යොමු කරන්න ආස්වාස ප්‍රස්වාසයේ සිහිය යොමු කරනවා. හැබැයි මේ ආස්වාසයේ ඇතුල් වෙන තැන නාසයේ පටන් පඨවි ආදී ධාතුන්ගෙන් සකස් වුණු මේ ශරීරය හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා කියන අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දැක ගැනීමේ හැකියාව අවබෝධයකින් යුක්තව තමයි ආස්වාසේ සිහියුම කරන ප්‍රස්වාසේ සිහියුම කරන්නේ. ඔබට දැනෙන්න ඕනේ. පාදාන්තයේ පටන් හිස් මුදුන දක්වාම ගලපල බැලුවොත් එහෙම දෙතිස් කුණපයන්ගෙන් පිරිපුන් වෙච්ච ශරීරය අනිච්ච දුක්ඛ අනාත්මං වූ තිලක්ෂණ ධර්මයට යටත් කියන අවබෝධය තියෙනවා. දැන් ඔබ යම් තැනකට අහගෙන ඉන්න ඉගෙන ගන්න තැනකට දේශනාවකට කතාවකට විභාගයකට රැකියාවකට යනකොට මූලික අවබෝධයක් ඔබට තියෙනවා ලිවීම කියවීම පිළිබඳව. ලියවීම කියවීම පිළිබඳව තියෙන ඔබට කොලයක් දීලා දුන්නොත් එහෙම මෙන්න මේ වාක්‍ය කීපය ලියලා දෙන්න කියලා මම දන්නේ නැහැ කියනවාද? උක්ත ආඛ්‍යාතයේ පිළිබඳවත් අඩු ගානේ අවබෝධයක් තියෙන්න ඕනේ. ඔබ ලියනවද මෙහෙම? මම ගියේය කියලා ලියනවද? අපි ගියාය කියලා ලියනවද? මොකද්ද ලියන්නේ? සරලව මම යමි නැත්තම් ගියෙමි යන්නෙමි අපි ගියෙමු අපි යමු එහෙමනේ පුතේ මේක සරල අදහසක්. ඒ වචන පෙළක් ලියාගන්න කියාගන්න අවබෝධයක් යුක්තව තමයි වාඩි වුනේ. ඒ දෙයට සහභාගී වුනේ. ඒ වගේ මේ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට ස්කන්ධ පංචකේ යටත් කොට දැක සම්මුතියට මම මගේ කියා පැවසුවත් පරමාර්ථ වශයෙන් කාටදයිති? කාටදයිති? කාටවත් අයිති නැහැ. හේතුඵල ධමයක් මෙතන තියෙන්නේ. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා. දැන් ඔබතුමිය කාටදයිති? කාටදයිති? කාටවත් අයිති නැහැ. Tamanවත් Tamanට අයිති නැහැ. පඨවි ආදී ධාතුන්ගෙන් සකස් වුණු කයත් රූප වේදනා සංඥා සංඛාර විඥානක නිස්කන්ධ පංචකයම හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණයට යටත්. නායම් භික්කවේ කායෝ තුම්හා කන්නාපි අඤ්ඤේස. ඔය කය ඔබට අයිති නැහැ. සම්මුතියටයි මේ පවත්වන්නේ. අයිති නැහැනේ. අයිති නම් මොකටද කට බැඳගෙන ඉන්නේ? මොනතරම් මේ අපහසුතාවයේ ඉන්නේ? අපි ඔක්කොම එහෙමනේ. මම මට අයිති නැතිනම් තවත් කෙනෙක් මගේ වෙන්නේත් නැහැ. ඒක සරලව දකින්න ඕනේ. ඉතින් මෙන්න මේ ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දැක හැබැයි දකින්නවා කියන්නේ දැනුම විතරක් නෙමෙයි. දැන් බොහෝ කෙනෙකුට දැනුම තියෙනවා. මමවත් මට අයිති නෑ ඉතින් මම මොකද කරන්නේ කියලා කිව්වට ඒක කියන්නේ සමහරට තරහෙන් ගැටීමෙන් මං දන්නවා ඉතින් අපිට අයිති නෑ ඕන දෙයක් වුණාද මං දැන් ඔය හිතන්නේ නෑ. දැන් ඒ තුල පේනවා සිතුවිලි වල යම් වූද ඇලීමෙන් සකස් වෙච්ච අකමැති අරමුණු මේ ප්‍රකාශ කරන්නේ වෙනත් ආකාරයකින් කියන්නේ. දේශයක් ගැටීම ඒ අදහස් නෙමෙයි. තමා හැබැයි අවබෝධයෙන්ම මේ ස්කන්ධ පංචකයේ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දැකලා මේ අරමුණු මේ සංස්කාර සංකත සම්මුතියට මම මගේ කියලා පැවැත්වන නාම ධර්ම පවත්වාගෙන අපි සිතුවිලිත් එක්ක පැවැත්වුවට පරම සත්‍ය වශයෙන් හට අරගෙන බිඳී නැතිව යනවා. මේක ශුන්‍යතයි. ඇලෙන්නවත් ගැටෙන්නවත් මම මගේ කියන දෘෂ්ටියෙන් උපාදානය කරගන්න කිසිවෙක් හෝ කිසිවක් මෙතන නැත. දැන් මට ඔබ කියන්න මේ ටික ටිකවත් මේ අවබෝධය අපිට ඇති කරගන්න පුළුවන්ද? ඔබට පුළුවන්ද? පුළුවන් වෙන්න ඕනේ. හැබැයි මෙහෙම කියලා ගෙදර ගිහිල්ලා දරුවෝ නැහැ කොහෙද හිටියේ තාම බලන්න ආවේ කියලා කෑ ගහලා නෑනවද? නෑ ජීවිතේ හැම දවසකම නේද? ජීවිත පුතුණෝනේ ජීවිතේ මේ අවබෝධය ඇති කරගන්න. මේ රටේ ලෝකෙ කොතනක හෝ මේ දේශනාව ශ්‍රවණයෙන් ඔබට දැනුම තියෙන්න පුළුවන් පින්නන්නේ පොත් රාශියක් කියවලා නිවන් මඟ දක්වා සිවුම්ව දැනුම තියෙන්න පුළුවන්. හැබැයි ඔබ අවංකව දකින්න. එහෙමයි ඉන්නව නැතුව නෙමෙයි. හැබැයි වැඩි පිරිසකට ඒ අවබෝධය නැහැ. දැනුම තිබුණට. ඒ අවබෝධය පවතිනවද කියලා තියෙන්න ඕනේ. ඒ අවබෝධයෙන් යුක්තව ආස්වාසේ ප්‍රස්වාසේ සිහියුම් කරනවා. දැන් ඔබ සිහියුම් කරන ආස්වාසේ ප්‍රස්වාසයට මිලකට දීර්ඝ ආස්වාස ප්‍රස්වාසයේ දැනගන්න. කෙටි ආස්වාසේ සිහියුම් කරනවා කෙටි ප්‍රස්වාසයේ. සබ්බකාය පටිසංවේදී තාම සංවේදීව සංවේදී කියන්නේ සියුම්ව. ආස්වාසේ මුලැමැදාග පවා දැනෙනවා. ප්‍රස්වාසයේ මුලැමැදාග පවා දැනෙනවා. පස්සම්බයං කාය සංකාරං සංස්කාර සංසිඳවාගෙන මේ කයත් එක්ක කය කියන්නේ පින්නොත් මෙතන මේ ඇඟ කියන රූපේ නෙමෙයි වේදනා සංඥා සංකාර. ඒ සංස්කාර ධර්මයන්ව සංසිඳවගෙන පස්සම්බයං ආස්වාසය දකිනවා. ඒ වගේම
ප්‍රස්වාසය දකිනවා. දකිනවා කියන්නේ මෙනෙහි කරනවා. මෙන්න මේ පස් ආකාරයට සිත යොමු කරන්න පුළුවන්. දැන් මේක ගැඹුරෙන් සකස් වෙනකොට කාමාදී අකුසල ධර්ම බලවත් ලෙස යටපත්. මේක උත්සාහ කරලා බලමු අපි. බ්‍රහ්ම ලෝක යන කියන කතාව නෙමෙයි පුතේ. දැන් මෙතෙන් මේ ජීවිතේම සන්තුෂ්ටිය පිණිස ඔබට තියෙන පුළුවන් පින්වත්නි තරහව අමනාපයේ ගැටීම පින්වත්නි ධර්මානුකූලව දකින්න සිවුම් ලෙස ඇති වෙන්න පුළුවන් ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම නිසා ඇති වෙන දේවල් වෙන්න පුළුවන් මේවා අතීත වශයෙන් සිහිපත් කළ ප්‍රේමය දේශය මත වෙනවා වර්තමානයේ සකස් වෙනවා අනාගතයේ වශයෙන් මත සකස් වෙනවා දැන් සමහර අය අතීතයේ මතක් කරලා අඬනවා අර දේවල් නැති වුණා මේගොල්ලෝ මත නැති වුණා දැන් ඔය මිය ගියා ගැන හිතනකොට මට හිතා ගන්න බෑ එක්ක ස්වාමියා මට හිතාගෙන කියන ස්වාමිනාසේ නෙමෙයි සඳහන් කළ ඔබ කියන අදහස මට හිතා ගන්න බෑ මගේ ළඟින් හිටිය කටයුතු කළා අපි වෙනින් ඔක්කොම දේවල් කළා ඒව මතක් වෙනකොට ඒ අතීතය නැවත ලැබෙනෙකුනුත් නෑ මම කොහොමද ජීවිතය දරාගන්නේ කියලා හඬා වැළපෙනවා සමහර අයගේ අදහස් සිතුවිලි වැඩිපුර පිරිසක් අතීතය ගැන කියනකොට ලියපු දේවල් මතක් කරනකොට ඒක ඊටම පැහැදිලි ඊළඟට එදින අකමැති අරමුණත් එක්ක දේශයක් හට ගන්නවා දැන් කවුරුවක් නෑ උදව් ගන්න පුයත් නෑ ළමයිත් නෑ නැත්තම් වෙන අයත් නෑ කොච්චර උදව් උපකාර කළා දැන් මේ දේශයත් හට ගන්නවා දැන් මෙන්න මෙතනින් නිදහස් වීමක් අවශ්‍යයි නේද අපිට අවශ්‍යයි අන්නේ නිසා තමයි මේ ධ්‍යාන කතාව ආවේ ආනාපාන සතිය දසකසිනවලයි චතුර්ථ ධ්‍යානම් පුළුවන් ඒතකොට බලවත් ලෙස කාමාදී අකුසල ධර්ම යටපත් කරගෙන ආනාපාන සතියේ සිත යොමු කළ නැවත නැවත මෙනෙහි කරලා එතකොට ඇති වෙන්න ඕනේ පීති සුඛ ඒකග්ගත නිරාමිස ප්‍රීතිය දැන් සාමිස ප්‍රීතියේදී ඇලිලා ප්‍රීතියක් අකමැති ප්‍රීතිය ගැටෙන තැනත් මම යමක් ලැබුවා කියන තැන එන්න පුළුවන් අකමැත්තෙන් තරංග යටපත් කළා ආදී වශයෙන් නිරාමිස ප්‍රීතිය සුඛය කායික සුඛය මානසික සිත එකඟ වෙනවා අන්න ඒ විවේකයේ යන්න ඒ දැහැන ධානයේ සමාධියේ පිහිටවගෙන වාසය කරනවා දෙවනි ධානයේදී විතක්ක ਵਿਚාර නැතුව නැවත සිතන්නේ විමසන්නේ නැතුවම පුළුවන් තුන්වෙනි ධානයේදී නාම සුඛය පවතින්නේ එතකොට කායික සුඛයත් බැහැර කරගෙන පවත්වන සතරවෙනි ධානයේදී සොම්නස් දොම්නස් දෙකම බැහැර කරගෙන උපේක්ෂා හැබැයි උපේක්ෂාව හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම විපාකයක්ම හේතුන්ගේ විසිරයන්ෙන් නැති වෙනවා කියන අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ඛන ධර්මයට යටත් කොට වැඩූ සිතින් යුක්තව උපේක්ෂා ගුණය. ඔය ඊටාම කෙටියෙන් පුතේ අපිට වෙලාව මද නිසා මේ ධාන හතර පිළිබඳව සඳහන් කළා. හැබැයි මේව දැනුමට පමණක් නෙමෙයි. ඔබේ ජීවිතේ පවා පින්වත්නි ඉඩ තියෙන හැම වෙලාවකම මෙන්න මෙතනින් මේ ආරම්භ කරලා සිත සිහිය පිහිටුවනකොට හිතේ ඇති වෙන ලොකු සුවපත් භාවයක් තියෙනවා. ඊළඟට පුතේ ජීවන්ත පුතුණෝනි මෙත්තා කරුණා මුදිතා සතර බ්‍රහ්ම විහරණ අහලා තියෙනෝනේ. ඒ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඇර මෙත්තා කරුණා මුදිතා මේවා වැඩිවීමෙන් ධාන තුනක් පඨම ද්විතීය තෘතීය ලබන්න පුළුවන්. උපේක්ඛා භාවනාවේ එතන කායගත සතියට හා දස අසුබ වලට පුළුවන්කම ලැබෙන්නේ එක පඨම ධානයේ පමණයි. මෙත්තා කරුණා මුදිතා මෙත්තා කරුණා මුදිතා වලින් ධාන තුනක් පුළුවන්. උපේක්ඛා වලින් අරූපාවචර ධාන ලබන්නත් පුළුවන්. හැබැයි මතකයිනේ නැවත සඳහන් කළොත් නිවන් මඟ අරමුණු කරගෙන ආර්ය ධානය හැටියට තමයි මේ සිද්ධ කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පුතේ දැන් මෙන්න මේ විදියට මේ தත්ත්වය ඔබේ හිත තුළ ඇති කරගත්තොත් උච්චින්න මූල තාල වත්තුකත අනභවකත ආයතින් අනුපාද ධම්ම. තල්ගසක් මුදුන් මුලින් උදුරලා දමලා නැවත හටගන්නේ නැතිවන ස්වභාවයට අපේ සිත පත්තන්න පුළුවන්. එතකොට ඔය ප්‍රේමයේ දේශයේ මුළුමනින්ම බැහැර කරනවා කියන සංසිඳීම. ඔබ යම් තැනක කියනවනේ මට කිසිවක් කෙරේ ඇලෙන්නත් නැතුව ගැටෙන්නේ නැතුව සිටින්න මට හිතට සනසිල්ලක් තියෙනවනම් මේ ප්‍රේම දෝෂ බැහැර කිරීම තමයි මේ සඳහන් කරන්නේ. එතකොට මේ ස්කන්ධ පංචකයේ තණ්හා විපරීතව ගන්න යන්නෙත් නැහැ. කාත් එක්කවත් ඇලෙන්න ගැටෙන්න ක්‍රෝධ කරන්න යන්නෙත් නැහැ. අනිත් අය මට මේ වගේ දොස් කිව්වා කියලා හඬා වැළපෙන්න කල්පනා කරන්න යන්නෙත් නැහැ. ඒ වගේම හතරාකාරයෙන් උපාදානය කරන්නෙත් නැහැ ස්කන්ධ පංචකය. රූපය ආත්මවත් කොට හිතනවා, ආත්මය රූපවත් කොට හිතනවා, රූපය ආත්මයලා හිතනවා, ආත්මයලා රූපය හිතනවා. පින්වත් ඔබට ගැඹුරු වගේ හිතෙනවද? නැවත මෙනෙහි කරලා බලන්න. ධර්මානුකූලව කල්පනා කොට බලනකොට මේ ආශ්‍රව ෂය කරන ආකාරය ධානා මාර්ගයේ ඔස්සේ සංසිඳවන්න පුළුවන්. එදිනෙදා ජීවිතයට පුරුදු කරන්න. දැන් පුරුෂ පක්ෂයේ ඇත්ත වුණත් ජීවිතයේ සනසිල් හොයාගෙන යන ගමන ඉඩක් ලද වේලාවක ආනාපාන සතියෙන් අර විදර්ශනා අවබෝධයත් මාර්ගය හදාගෙන ටිකෙන් ටික දියුණු කරන ඔබටම දැනේ ස්වාමියා බින්ද දෙමෝපියෝ දරුවෝ පෞල් පරිසරයේ පටන්
ප්‍රේමය කියන වචනයෙන් නොඇලී මෙත්තාවෙන් හිත පුරුදු කරගෙන දේශය කියන වචනයෙන් නොගැටි තරහ වෛරය ක්‍රෝධයෙන් යුක්තව ජීවිතය පවත්වන තැන මෙතන සඳහන් කරන පුතේ බද්දේක රත්ත සොඳුරු රාත්‍රියක්. සුන්දර රාත්‍රියක් කෙලෙස් සංසිඳන තැන සොඳුරු ජීවිතයක්, කල්යාණ සුපසංයහපත් වූ ජීවිතයක් ලබන්න පුළුවනි. ඒක තමයි මාර්ගය. ඉතින් දේශනාව අවසන් කරනවා. දායකත්වයේ ඉස්ලු ඔබත් ශ්‍රවණය කළ නරඹු ඔබත් මේ මාර්ගයේ ඔස්සේ ප්‍රේම දෝෂ බැහැර කරගෙන දුර්ලභව ලබාගත් මේ උතුම් මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජන ලබාගෙන මේ ජීවිතයේම මාර්ගඵල අවබෝධයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස වෙර වීරිය දරමු කියන ආරාධනාවෙන් හැම දිනාටම නිර්වාණ අවබෝධයේ පිණිසම උපනිශ්‍රය වේවා. සාදු සාදු සාදු. සදහවත්නි, පිනෙන් පිරුණු ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය දහම් කරුණු කාරණා රාශියක් අද දවසේදීත් අංගුත්තර නිකායට අයත් ප්‍රේමදූත සූත්‍ර දේශනාව ඇසුරු කරගැනීමෙන් අපේ දේශකයන්න් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අද දවසේදීත් දේශනා කරන්නට කටයුතු කළා. විශේෂයෙන්ම මේ ජීවිතය ඇලීමෙන් ගැටීමෙන් තොරව ගත කරන්නට අවශ්‍ය කරන්නා වූ කරුණු කාරණා පිළිබඳවයි උන්වහන්සේ වැඩිදුර අවධානය යොමු කරමින් ඒ සඳහා දාන්නේ වැඩි යුතු ආකාරය පිළිබඳව ආදී කරුණු කාරණා බොහොමයක් පිළිබඳව අද දවසේදීත් ඔබ වෙනුවෙන් දේශනා කරන්නට කටයුතු කළා. ඉතින් ඔබට ආරාධනා කරන්නේ මේ ශ්‍රවණය කරා වූ දහම් කරුණු කාරණා ඔබගේ ජීවිතයට ඇතුළත් කරගනිමින් ඔබගේ එදිනදා ජීවිතය තුළ මේවා ඇතුළත් කරගනිමින් මේ අනුකූලව ධර්මානුකූලව ජීවිතය හැඩගස්වා ගන්න කියන කාරණාවයි. ඉතින් අද දවසේදීත් මේ සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡා මේ වැඩසටහන ඒකාලෝකමත් කරමින් අර්ථයෙන් ධර්මයෙන් අපට අනුශාසනාවන් සිද්ධ කළ බත්‍රමුල්ල පන්නිපිටිය පාරේ සිරිසුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ධූරීන ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ පින්වත් ස්වාමින් වහන්සේට තවත් මෙවැනි වූ ශාස්ත්‍රනික මෙහෙවරයන්හි චිරහත් කාලයක් නිරත වන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වර්ම වාසනාව, නිදුක් නිරෝගී සුව සම්පන්නිය සැලසෙන්නටත් අවසන මේ සංසාර ගමනින් කෙලවර උතුම් වූ උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට අද අප විසින් රැස් කරා වූ මේ උතුම් කුසල් දහම් උන්වහන්සේට එකසේම හේතු වේවා වාසනාව වේවා යනුවෙන් අපි මේ මොහොතේදී සාදු නාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එහෙමනම් පින්නතුනි, අද සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡා මේ වැඩසටහනට දායකත්වයෙන් ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසගේ අරමුණු පැහැදිලි කරමින් ඔවුන්ට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. සදහවත් පින්වත්නි, ඒ අවසන් කළ සුපසංජීවිතයේ සදහම් සාකච්ඡාවේ දෙසුමෙහි දායකත්වයෙන් කටයුතු කළ පී.ඩී. කාන්ති ප්‍රේමලතා, එම්.ඩී.පී. වාසනා දිල්රුක්සි, එන්.ඩී.පී. වස්සලා දිල්රුක්සි, ආර්.පී. රොෂාන් අසංග, සමීර මනෝජ් මහත්මීන් විසින් බලාපොරොත්තු වෙනවා අද දිනට වසරක් සපිරෙන ශ්‍යාම් සුන්දර් ශර්මා, එස්.එස්. ශර්මා මහත්මාණන්, ඇසිලින් පෙරේරා මෑණියන්, පී.ඩී. කරෝලිස් පියාණන්, චන්ද්‍රපාල මහතා හා ඔබ නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් නමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ උතුම් දෙසුම ශ්‍රවණය කළ ඔබ හැම නමින් මේ දුණු ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරන්න පුළුවනි. ඒ වගේම ඔබ සෙත් ප්‍රාර්ථනා කරනවා පී.ඩී. කාන්ති ප්‍රේමලතා, සෙනාගි ගයන්සා සහ මිනාගි යොහන්සා දියණිවරුන්ට පහවසර ශිෂ්‍යත්වයට පෙනී සිටින ඒ දරුවන්ට අවශ්‍ය කායික මානසික චිත්ත ශක්තිය ලැබිලා උසස්ම සාමාර්ථ පිණිස පිළිතුරු සපයන ශක්තිය වේවායි ප්‍රාර්ථනා කරනවා. නිසිනි දෙවුනිකි, රිසිනි දිසස්නා සහ රසින්දු දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. වාසනා දිල්රුක්සි සහ වස්සලා දිල්රුක්සි දියණියන්, රොසාන් අසංග සහ සමීර මනෝජ් බෑනාවරුන් ඒ ඇත්තන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පැමිණි ධර්මදේශනයේ ශ්‍රවණය කළ සියලු දෙනාට, උදව්පකාර කළ සියලු දෙනාට, මේ වැඩසටහනට ඉඩ ලබා දුන් සියලු දෙනාට, සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් පින් බලාපොරොත්තු වන හැම දෙනාටම මේ පුණ්‍ය ධර්මියෝ උපනිශ්‍රේ වේවායි අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. අප සියලු දෙනාම මියගිය ඥාතීන්ට හා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඉදන් හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදන් හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදන් හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං.